අයිබෝවන් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ විෂය නිර්දේශයේ පස්වෙනි නිපුණතාවයට අදාළ මෙහෙයුම් පද්ධති සම්බන්ධ පාඩමයි. ඒ පාඩමේ 5.1 නිපුණතාවයට අදාළ කොටස තමයි අද කෙරෙන්නේ. මෙහෙයුම් පද්ධති. ඉංග්‍රීසියෙන් ඔපරේටින් සිස්ටම්ස් කියලා අපි කියන්නේ. එතකොට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකවම හැඳින්වීමක් මෙහෙයුම් පද්ධති සම්බන්ධයෙන් ඒක ඉතිහාසය ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියන එක ගැන ඊට පස්සේ පරිගණකයේ පණ ගැන්වීම් ක්‍රියාවලිය බූට් ප්‍රොසෙස් එක ගැන ඊට පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ තියෙන මූලික එකකින් කරන්න ඕනේ මූලික කාර්යයන් ගැන ඊට පස්සේ අපි අවසාන වශයෙන් කරන්නේ තියෙන විෂය එක එක පරිගණක මෙහෙයුම් පද්ධති වර්ග ගැන. හරි අපි බලමු මුලින්ම මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ ඇත්තටම දුවේ පුතේ පරිගණකයේ තියෙන ඇත්තම වෙනත් ක්‍රමලේඛයක්. වෙනත් ප්‍රෝග්‍රෑම් එකක්. අපි දැන් ඔයගොල්ලෝ Python වලින් ප්‍රෝග්‍රෑම් ලියනා වගේම මෙහෙයුම් පද්ධතිය කියන්නේ මනුෂ්‍ය විසින් ඒ පරිගණක වර්ගයට හදාපු ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රමලේඛයක්. ඒක හැබැයි වැදගත් ක්‍රමලේඛයක්. an important program that runs on the computer. it supports computers basic functions. ඒ කියන්නේ පරිගණකයේ ක්‍රියාවලියට අදාළ මූලික කර්තව්‍යයන් කිරීමට එය උදව් වෙනවා. ඊට අමතරව පරිගණකයේ තියෙන උපාංග පරිගණකයේ ආශ්‍රිත උපාංග පාලනය කිරීමටත් එය උදව් වෙනවා. ඊටත් අමතරව මෙහෙයුම් පද්ධතියේ කරන තවත් වැදගත්ම වැඩක් තමයි පරිශීලකයන්ට මෙහෙයුම් ඒ පරිගණකය පහසුවෙන් භාවිතා කිරීමට සුදුසු පහසු අතුරු මුවනතක් ඉන්ටර්ෆේස් එකක් ලබා දෙනවා. මෙහෙයුම් පද්ධතියක් ඇත්තම මෙහෙයුම් පද්ධති නැති පරිගණක ගැන හිතන්නත් අමාරුයි. මොකද ඒක ගොඩාක් අමාරු වෙනවා මිනිස්සුන්ට පාවිච්චි කරන්න මේ මෙහෙයුම් පද්ධතියක් නැතිනම්. අපි බලමු ඉතිහාසය ගැන මෙහෙයුම් පද්ධතියේ ආරම්භය කොහොමද කියලා බලමු. ඔයගොල්ලෝ දන්නවා ඇති 1940 ගණන් වල පරිගණක පටන් ගන්නකොට ඒ පරිගණක ගොඩාක් වෙනස් අපි දැන් තියෙන පරිගණක වලට වැඩිය. ඒ පරිගණක මහා විශාලයි. ලොකු කාමර ඕනේ පරිගණක තියාගන්න නිකන් මහා වස්තු වගේ තමයි. ඊට අමතරව ඒ පරිගණක ක්‍රියාත්මක වුණේ වෙන විදියකට. ඒ කියන්නේ එක එක දැන් පරිගණක ක්‍රමලේඛන තියෙන මිනිස්සු අරන් එනවා තමන්ගේ ක්‍රමලේඛන පරිගණකයට දිවීම සඳහා. ඊට පස්සේ ඒ පරිගණකයේ එක එක පරිශීලකයට අදාළ ප්‍රෝග්‍රෑම් එක දුවනවා. දුවලා පිළිතුරු ලබා දෙනවා. හරි. එතකොට each user had the sole use of the computer for a specific time period. එතකොට එක එක පරිශීලකයාට එක එක කාල සීමා ලබා දෙනවා. ඔබතුමා මේ වෙලාවට එන්න, ඔබතුමී මේ වෙලාවට එන්න ඔබගේ වැඩේ සඳහා කියලා. එතකොට ආවට පස්සේ ඒ පරිශීලකයාට විතරයි මේ පරිගණකය ඒ පරිශීලකයා වැඩේට විතරයි පරිගණකය තියෙන්නේ. එතකොට මේ පරිශීලකයාගේ ක්‍රමලේඛය පරිගණකයට ඇතුල් කරලා ඊට පස්සේ ඒ දුවන්න ගන්නවා. දුවලා එක්ක ඉවර වෙනකන් හරි එහෙම නැත්නම් මගදී නතර වෙනකන් හරි ඒක දුවනවා. එතකොට ඒකේ දැන් ඒ තිබුණ තත්ත්වයේ විශේෂතා තමයි serial processing. ඒ කියන්නේ processed programs one after another. එක ක්‍රමලේඛයෙන් පස්සේ තමයි අනිත් ක්‍රමලේඛ දිවුවට පස්සේ අනිත් ක්‍රමලේඛය දුවන්න ගන්නේ. ඊට අමතරව ඒක පරිශීලක සිංගල් යූසර් එක පරිශීලකයට විතරයි එක වෙලාවක මම කිව්වා වගේ මේ පරිගණකයෙන් වැඩ ගන්න හැකියාව තියෙන්නේ. තුන්වෙනි එක තමයි ප්‍රෝග්‍රෑමර් ක්‍රමලේඛන ලියන්න. එහෙම නැත්නම් පරිශීලකයා directly interacted with the system with the hardware. කියන්නේ කෙලින්ම ඇවිල්ලා සම්බන්ධයි. ඒ ක්‍රමලේඛන දිවීමත් එක්ක සම්බන්ධයි. එයා ඇවිල්ලා බාර දෙන්න ඕනේ තමන්ගේ වැඩේ. ඊට පස්සේ ගොඩක් වෙලා එතන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වගේම ඒක පරිගණක දිව්වට පස්සේ ඒකේ
මේ ප්‍රතිදාන අරගෙන යන්න යා ඉන්න ඕනේ එතන. programs loaded directly into computer. හරි ක්‍රම ලේඛන කෙලින්ම පරිගණකයට ඇතුල් කරා. manual program scheduling කියන්නේ ඒක අත්‍යවශ්‍ය ක්‍රමයට තමයි schedule කරේ. කියන්නේ මේ වෙලාවට දුවන්නේ මේක, මේ වෙලාවට දුවන්නේ මේක කියලා කවුරු හරි මිනිස්සෙක් තමයි ඒක හිතලා කරේ. uni programming ඒ කියන්නේ එක වෙලාවට දුවන්නේ එක ක්‍රම ලේඛයයි. and මේක තවත් විශේෂ අඩුපාඩුවක් තමයි the processor set idle when loading programs and doing input and output. ඒ කියන්නේ දැන් පරිගණක වල දන්නවනේ සකසනේ තියෙන process එක පරිගණකේ මොලේ වගේ තියෙන්නේ. ඒකින් තමයි ඔක්කොම වැඩ ටික වෙන්නේ. ඒකට ඒක නිකන් ඒකට කරන්න වැඩක් නැතිව යනවා. අර ආදාන දෙනකන් හරි ප්‍රතිදාන එළියට දානකන් හරි. ඒකට මේ අවස්ථාවේ ඒක නිකන් එයාට ඇත්තෙම කරන්න වැඩක් නැහැ. ඒක ඇත්තෙම සම්පත් අපතේ යැවීමක් වෙනවා. ඊට පස්සේ දැන් කාලයකට පස්සේ මේ පරිගණක ආවා මේ උදව් වෙන තවත් මේ කෝඩ්ස් එක්ක උදව් වෙන තවත් මේ ක්‍රම ලේඛනත් එක්ක ආවා. ඒවට කියන්නේ ලයිබ්‍රරිස් කියලා කියන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ආදාන ගන්න ප්‍රතිදාන දෙන්න ඒ වගේ ඒවට මිනිස්සු ක්‍රම ලේඛන ලියලා ඒවා තිබුණා. ඉතින් ඒක පරිගණකයත් එක්ක. එතකොට අමුතුවෙන් පරිශීලකයන්ට හැම වෙලේම මේවා ලියලී ඉන්න ඕනේ නැහැ. ඒක නිතරම තියෙනවා. ඒ කියන්නේ ඕනේ මොනසෙට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ පොඩි ඒ ලයිබ්‍රරිස් වල තියෙන ක්‍රම ලේඛන these were to be linked with the users programs to create complete runnable programs. ඒ කියන්නේ ඒවා අර පරිශීලකයාගේ ක්‍රම ලේඛනයත් එක්ක එකට ඈඳගෙන තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක හැටියට මේ අන්තිමට එළියට එන්නේ. එතකොට පරිශීලකයා ගෙනාවු ප්‍රෝග්‍රෑම් එකයි අර ලයිබ්‍රරි එකකින් එන ප්‍රෝග්‍රෑම් එකයි ඔක්කොම එකතු වෙ තමයි අන්තිමට දුවන්නේ. ඊට පස්සේ වර දන්නවනේ ඉතින් කාලයක් ගියාම පරිගණක ගොඩාක් කාර්යක්ෂම වුණා. ගොඩාක් ඒක බලගතු වුණා. බලගතු වුණාම වුණ වැඩේ තමයි මේ අර ඇත්තෙම ක්‍රමලේඛයක් දුවන්න යන වෙලාව අඩුයි. ඒකට වැඩ බාර දෙන සහ උත්තර ගන්න වෙලාවට වැඩිය. ඒ කියන්නේ ඉතින් අර ඒකට තමයි ගොඩාක් වෙලා යන්නේ. වැඩේ බාර දෙන්නයි උත්තරේ දෙන්නයි. එතකොට ඒකට උදව් වෙන්න මැෂින් ඔපරේටර්ස් ගෙනාවා මේ වැඩේට උදව් වෙන්නේ. ඒ කියන්නේ මේ බාර ගන්නයි උත්තර දෙන්නයි වගේ මැෂින් ඔපරේටර්ස්ලා ගෙනාවා. පොඩි පින්තූරයක් තියෙන මම අන්තර්ජාලයෙන් බාරගත කරගත්ත මේ වගේ ඉස්සර පරිගණකයක් මේ මැෂින් ඔපරේටර් ඉන්නවා, පරිශීලක ක්‍රියා කරවන්න ඉන්නවා. ඉතින් එයා තමයි අර පරිශීලකයා මේ පරිගණක ක්‍රියා කරවන්න ඉන්නවා. එයා තමයි පරිශීලකයන්ගේ මේ ක්‍රම ලේඛන මේකේ දුවන්නේ. එක එක්කෙනාගේ එක වෙන වෙනම අරගෙන. හරි. ඊට පස්සේ දැන් හැබැයි මේක පොඩ සංකීර්ණ වෙන්න ගත්තා. හරි. ඒ කියන්නේ දැන් ගොඩාක් පරිගණකක් දියුණු වුණා. ඊට පස්සේ මිනිස්සුත් ඒකට මේ ක්‍රම ලේඛන දෙන්න එකත් වැඩි වුණා. පස්සේ ඉතින් මේ වැරදි වෙන්නත් ගත්තා. ඉතින් ගොඩාක් මේ පරිශීලකයන්ට වැරදිත් වෙන්න ගත්තා. එතකොට මේ පරිගණක මේ නිපදවන්නන්ට පීඩනයක් ඇති වුණා මේ පරිශීලකයන්ගෙන්. මේට වැඩිය හොඳ තත්ත්වයක් ඇලට ඇති කරන්න. එතකොට ඒක නිසාම අර මං කියපු ලයිබ්‍රරිස් වලට අර ඉන්පුට් ආදාන ප්‍රතිදාන වලට අදාළ ලයිබ්‍රරිස් වලට ඒගොල්ලෝ තව ගොඩාක් කර්තව්‍යයන් එකතු කරා. මේ උදව් වෙන්න මේ අර මේ සංකීර්ණතා අඩු කරලා මේ වැඩේට උදව් වෙන්න. හරි. ඊට අමතරව ආරක්ෂක ක්‍රමවේදත් මේ ලයිබ්‍රරිස් වලට ගෙනාවා. මේ අර එක මිනිස්සෙක්ගේ එක පරිශීලකයෙක්ගේ දත්තවලට වෙන මිනිස්සෙක් දත්තවලට අතුරු නොවන්න ආරක්ෂක ක්‍රමවේදත් ගෙනාවා ඒ ලයිබ්‍රරි ක්‍රමලේඛ වලට. එතකොට මේ කාලයක් ගියාම මේ අර මම කියපු අර ලයිබ්‍රරි කෝඩ්ස් ඒ කියන්නේ ලයිබ්‍රරි අපිට තියෙන ලයිබ්‍රරියක් හැටියට තියෙන මේ ක්‍රමලේඛන became a collective supervisory program. විශාල ක්‍රමලේඛයක් වුණා. සුපර්වයිසර් කෙනෙක්. ඒ කියන්නේ උඩින් බලන් ඉන්න සුපර්වයිස් කරන. ඒ කියන්නේ මේ කාර්යයන් ක්‍රියා කිරීම පාලනය කරන ක්‍රමලේඛයක් වුණා. That was started before the first customer job. ඒ කියන්නේ මුලින්ම
ඉන්න පරිශීලකයි වැඩේ පටන් ගන්න කලින් ඒක ක්‍රම ඒ ප්‍රෝග්‍රෑම් එක දුවන්න ගත්තා. දුවගෙන ඊට පස්සේ ඒ ඔක්කොම වැඩ ටික තමයි කරේ. ඒ ක්‍රමලේඛය. හරි. මුල් එක්කෙනා එක දුවනවා. ඊට පස්සේ ඒක නතර කරලා අනිත් එක්කෙනා එක දුවනවා. ඊට පස්සේ අනිත් එක්කෙනා එක දුවනවා. ඒ වගේ. හරි. ඊට පස්සේ හරි. This computer program which resides in computer memory till the computer is shut down came to be known as the operating system. ඒ කියන්නේ මේ පරිගණක ක්‍රමලේඛය which resides in the computer's memory. ඒ කියන්නේ පරිගණක මතකයේ තමයි තියෙන්නේ ඒක. පරිගණක දුවන්න ගත්තට පස්සේ පරිගණක මතකයේ තියෙනවා. මතකයේ තිබිලා පරිගණක නිම වෙන මේ බලය පරිගණක ක්‍රියා විරහිත කරනකම් මේක තියෙනවා. තියලා ඒක තමයි සුපර්වයිසරි ප්‍රෝග්‍රෑම් එක අර ඔක්කොම දේවල් පාලනය කරන. ඒතර ඒකට තමයි මිනිස්සු නම දැම්මේ ඔපරේටින් සිස්ටම් කියලා, මෙහෙයුම් පද්ධතිය කියලා නම දැම්මේ ඒ ක්‍රමලේඛයටයි. ඉතින් පොඩි definition එකක් අපි දුන්නොත් එimhe operating system is a program that manages the resources of a computer for the benefit of the program that run on that machine. හරි. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ පරිගණකයේ සම්පත් මනා ලෙස පාලනය කරන ක්‍රමලේඛයක්. ඒක පාලනය කරන්නේ අර පරිගණකය භාවිතා කරන වෙනත් ක්‍රමලේඛවල පහසුව සඳහා. හරි. එතකොට මේකේ කාර්යයන් ගත්තොත් එහෙම the principal function of an operating system is to provide an execution environment in which user programs may run. හරි. ඒ කියන්නේ ඒක පරිශීලකයන්ගේ ක්‍රමලේඛ දුවන්න හොඳ පරිසරයක් නිර්මාණය කිරීම තමයි මෙහෙයුම් පද්ධතියක මූලික කාර්යය වෙන්නේ. එතකොට ඒකට අදාළයි මේ ඒ ක්‍රමලේඛ දිවීම සඳහා උදව් වෙන්න. හරි. ඒ කියන්නේ ඒ ක්‍රමලේඛ ක්‍රියායන කළමනාකරණය කරන්න, ඊට අමතරව පරිගණකයේ මතකයේ කළමනාකරණය කරන්න, පරිගණකයේ ගොනු කළමනාකරණය කරන්න, ඊට අමතරව ආදාන ප්‍රතිදාන කළමනාකරණය කරන්නෙත් මෙහෙයුම් පද්ධතිය තමයි. ඊට අමතරව මම කලින් කිව්වා වගේම හොඳ අතුරු මුහුණක් දෙන්නෙත් මෙහෙයුම් පද්ධතිය තමයි මිනිස්සුන්ට ඒක පරිගණක පාවිච්චි කරන්න. පොඩි රූපයක් ගත්තොත් එහෙම මේ වගේ තමයි අඳින්න පුළුවන්. ඒ කියන්නේ පරිගණක වල දන්නවා තුඩාංග තියෙනවා, යටින්ම තුඩාංග තියෙනවා. යටම සැරේ කියලා තුඩාංග කියලා ගත්තොත් එහෙම. එතකොට උඩින්ම තියෙන්නේ අපේ පරිශීලකයෝ දුවන ක්‍රමලේඛ මිනිස්සු දුවන ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම්ස්. ඒකේ උදාහරණයක් වශයෙන් මෙතන තියෙනවා පදන් සැකසනයක් දුවනවා. ඊට අමතරව වෙබ් අතිරික්ෂයක් දුවනවා. ඊට අමතරව මෙතන දුවනවා පැතුරුම්පත් ක්‍රමලේඛයක් දුවනවා. හරි. ඒතර ඒ ඔක්කොම දුවන්නේ ඔපරේටින් සිස්ටම් එක කරා තමයි හાર્ඩ්වෙයාර් එකේ දුවන්නේ. හරි. ඒතකොට මේ හැමෝම ඔපරේටින් සිස්ටම් එකේ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රයෝජන අරන් තමයි අන්තිමට මේකේ හાર્ඩ්වෙයාර් එකේ දුවන්නේ. එතකොට දැන් ඔයාලා දන්නවා ඇති ඔපරේටින් සිස්ටම්ස් have become essential. ඇත්තෙන්ම ඒක මම කලින් කිව්වා වගේම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අලුත් පරිගණක අපි දැන් මේ පරිගණක භාවිතා කිරීමේදී operating systems are found on many devices that contain a computer ranging from cellular phones to supercomputers. ඒ කියන්නේ අපි සුහුරු දුරකථනයක් ගත්තොත් එතන ඒකින් දැම්ම ලොකු මහා විශාල සුපිරි පරිගණක දක්වා මෙහෙයුම් පද්ධති අත්‍යවශ්‍ය දේවල් බවට පත් වෙලා. ඉතින් මම උදාහරණ කීපයක් මෙතන දක්වනවා. Microsoft Windows, Mac OS, ඊට අමතරව එක Linux වර්ග, Ubuntu වගේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන මේස පරිගණක මෙහෙයුම් පද්ධති වලට උදාහරණ. ඊට අමතරව ඔයාලා දන්නවා ඔයාලගේ සුහුරු දුරකථනවල Android, Apple iOS කියන්නේ ජනප්‍රිය සුහුරු දුරකථන මෙහෙයුම් පද්ධති. හරි. ඊට අමතරව ගොඩාක් සේවා දායක පරිගණක ගත්තොත් එහෙම ඒවයි තියෙන්නේ Linux කියන මෙහෙයුම් පද්ධතිය. හරි. එතන මේවා ගත්තොත් දුවේ පුතේ මේවායි සමහර ඒවා ඕපන් සෝස්. ඒ කියන්නේ විවෘත ප්‍රභව
මෙහෙයුම් පද්ධති. උදාහරණ වශයෙන් Linux ගත්තොත් එහෙම විවෘත ප්‍රභවය කියන්නේ ඒවා ඒකේ ප්‍රෝග්‍රෑම් එක හැමෝටම විවෘතයි. ඒක ඕන එක්කෙනෙකුට ගන්න පුළුවන් කිසිම වියදමක් දරන්නේ නැතුව. ඉතින් ඒක නිසා ඒකෙන් ඒ අතින් වාසි අපිට අනිත් වාණිජ මෙහෙයුම් පද්ධති ගන්නවට වැඩිය Linux වගේක් ගන්න එක වාසියි. මොකද අපිට කෙලින්ම මේක නිදහස් අපිට නොමිලේ ගන්න පුළුවන්. එතකොට අපිට කිසිම අපි වරදක් කරන්නෙත් නැහැ. මේ වාණිජ එකක් අයුතු ලෙස භාවිතා නොකරන කිරීමට හේතුවක් නැති නිසා. හරි. එතකොට දැන් අපි බලමු. දැන් ඔයාලා දන්නවා දැන් අපි ඉගෙන ගත්තා මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මම කියලා දුන්නා මෙහෙයුම් පද්ධතියක් බිහි වුණේ කොහොමද කියලා. ඉතිහාසය කියලා දුන්නා. ඊට පස්සේ දැන් අපි බලමු මෙහෙයුම් පද්ධතියේ මේ පරිගණකයේ පටන් ගැනීම initiation and running කොහොමද මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ පටන් ගන්න කියන එක. When a computer is first powered up, it goes through several internal operations before it is ready for us to use. ඒ කියන්නේ අපි පරිගණකයේ ඕගොල්ලෝ බල ගන්නවනකොට ඒකේ ඇතුලේ වෙනවා ගොඩාක් වැඩ අපිට පරිගණකයේ වැඩ කිරීම බාර දීමට ප්‍රථමයෙන්. මේකට කියන්නේ boot process එක කියලා. ඒ කියන්නේ පණ ගැන්වීම ක්‍රියාවලිය. The boot process is controlled by the computer's basic input output system. එතකොට මේ පණ ගැන්වීම ක්‍රියාවලිය සම්පූර්ණ පාලනය කරන්නේ පරිගණකයේ තියෙන BIOS කියන chip එකෙන්. The BIOS pronounced BIOS is a chip found on motherboards that allows us to access and set up the computer system at the most basic level. හරිද? ඒක BIOS කියන chip එකක් තියෙනවා හැම පරිගණකයේම. ඒකෙන් තමයි පරිගණකයේ අපි පටන් ගන්නකොට මූලිකවම ඒකෙන් තමයි ඒ කාර්යයෙන් පටන් ගන්නෙ. හරිද? පොඩි රූපයක් මම හොයාගත්තා. මේ BIOS chip එක දැන් මේ මව් පුවරුවක තියෙන BIOS chip එක රූපයක් තමයි ඒ. හරි. ඒතර දැන් මේක මේ මම හොයාගත්ත BIOS chip එක රූපයක්. පරිගණක මව් පුවරුවක මේ මව් පුවරුව මේ පැත්තේ තියෙන්නේ මේ තමයි BIOS chip එක. හරි. ඒතර පරිගණකයේ පණ ගැනීම ක්‍රියාවලියේ මූලිකව මේක තමයි මුලින්ම එළියට එන්නේ. The BIOS includes instructions on how to load basic computer hardware. ඒතර මේ BIOS chip එක ASCII තියෙනවා මූලික දෘඩාංග පටන් ගැනීමට අදාළ පියවර. It also includes a test referred to as a POST, power on self test, that helps verify the computer meets requirements to boot up properly. ඊට අමතරව මේ BIOS chip එකේ තියෙනවා POST කියන test එකෙන් power on self test. ඒ කියන්නේ පණ ගැන්වීමේ ඇතිවන ස්වයං පරීක්ෂණය. ඒකට ඒකෙන් ඇත්තෙම වෙන්නේ මේ පරිගණකයේ තියෙන දෘඩාංග හරියට මේ ක්‍රියාත්මක වෙනවද ඒවා නියමිත පරිදි සම්බන්ධ වෙලා තියෙනවද කියන ඒවා ඒකෙන් පරීක්ෂා කෙරෙනවා. ඊට අමතරව පරිගණකයේ මතකය හොඳට මෙමරි එක හොඳට තිබෙනවද ඒ වගේ ඔක්කොම මේ power on self test එකේ ටෙස්ට් වෙනවා පරීක්ෂා වෙනවා. හරි. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි පරිගණක ක්‍රියාත්මක කරනකොට මේ POST test එක අපි සමර්ථ වෙනවා. ඒ කියන්නේ පරිගණක ගොඩක් වෙලාවට වද දෙන්නේ නැහැ. හොඳට ක්‍රියා පණ ගැන්වෙනවා. සමහර වෙලාවට මේක පරිගණකයේ නියමිත පරිදි පණ ගැන්වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. If a computer does not pass the POST, the user will receive a combination of beeps indicating what is malfunction in the computer. POST test එකේදී ඒ POST test එක අසාර්ථක වුණොත් මොකක් හරි හේතුවකට පරිගණකයේ අපිට අහන්න ලැබෙන එක ශබ්ද beeps. හරි. එතකොට සාමාන්‍යයෙන් එක බීප් එකක් නම් අපිට ඇහෙන්නේ. ඒ කියන්නේ හරියට වැඩේ වෙලා තියෙනවා POST test එක සාර්ථක වෙලා තියෙනවා. එහෙම නැතුව මොකක් හරි හේතුවක් නිසා POST test එක අසාර්ථක නම් ඒ හේතු වලට අදාළව ඒගොල්ලෝ ඒ chip එකෙන් අපිට එලි දක්වනවා මේ beeps එකතුවක්. හරි. එතකොට beep sequence එකක්. ඒ කියන්නේ beep හරි ඒ වගේ සද්දයක් එනවා මොකක් හරි පරිගණකයේ අඩුපාඩුවක් තියෙන දෘඩාංගවල. එතකොට දැන් පරිගණක මේ අලුත් විද්‍යා කරන කට්ටිය ඇත්තෙන්ම
ඒගොල්ලෝ ගාව තියෙනවා පොත්. ඒගොල්ලෝ දන්නවා මේකෙන් චිප් මේ බීෆ්ස් දෙකක් එනකොට හේතුව මේකයි. ඒ වගේ ඇයි මේ පරිගණක ක්‍රියා මේ පණ ගන්න නැත්තේ කියන හේතුව එයාලට හොයාගන්න පුළුවන් ඒ පිළිවෙල අනුව. Besides controlling the boot process, the BIOS provides a basic configuration interface for a computer's hardware components. ඊට අමතරව දැන් BIOS chip එක දෙනවා ඒ පරිගණකයේ අපිට මේ පරිගණකයේ දෘඩාංග වලට අපිට පාලනය කරන්න පුළුවන් අතුරු මුහුණුවකුත් දෙනවා අපිට. හරි. එතකොට අපිට through that interface one can configure such things as the order to read drives during boot and how fast the computer should be allowed to run. උදාහරණයක් වශයෙන් අපිට ඒ අතුරු මුහුණෙන් අපිට පරිගණකයට කියන්න පුළුවන් ඔයා පණ ගැන්වෙනකොට මෙන්න මේ පිළිවෙලට තමයි ටෙස්ට් කරන්න ඕනේ. මුලින්ම CD එකක් තියෙනවා නම් CD එකෙන් පරිගණකේ පණ ගන්නවන්න ඕනේ. එහෙම නැත්නම් CD එක නැත්නම් hard disk එකෙන් පරිගණක පණ ගන්න ඕනේ. ඒ වගේ අපිට පිළිවෙල දෙන්න පුළුවන් පරිගණකයේ පණ ගැන්වීමේදී එයා මේ සලකා බැලිය යුතු. How to enter the BIOS interface of the computer is often displayed when you first boot the computer with a message such as press del to enter setup. එතකොට ඔයාලා සමහර දැකලා ඇති පරිගණකයේ පණ ගන්නවනකොට පොඩි උඩින් අර දැනීම් කීපයක් යනවා අපිට ඉක්මනට ඒකෙන් අස්සෙන් අපිට කියනවා සමහරට උදාහරණයක් වශයෙන් කියාවේ press del to enter setup menu. ඒ කියන්නේ මොකක් හරි කී එකක් ගහන්න කියලා කියනවා අපිට setup menu එකට යන්න ඕන BIOS setup එකට. ඒකට ඒකට ගිහිල්ලා අපිට වෙනස් කරන්න පුළුවන් මම අර කිව්වා වගේ එක දේවල්. එතකොට දැන් පියවර වශයෙන් දැක්කොත් එහෙම boot process එකේ පියවර මම කීපයක් මම මේ ඔයාලට පෙන්වන්න. මුලින්ම වෙන්නේ the power button activates the power supply to the computer sending power to the motherboard and other components. එතකොට ඕගොල්ලෝ මුලින්ම පරිගණක ක්‍රියාත්මක කරනකොට ඒ ස්විච් එක on කරලා පරිගණක එක මව්පුවරුටත් ඊට අමතරව එක දුඩාංගයටත් පව යනවා. ඒ කියන්නේ විදුලිය සැපේනවා. ඊට පස්සේ the computer performs the power on self test. එතකොට අර BIOS එකෙන් මම කිව්වා වගේ post test එක සිදු වෙනවා. ඒ කියන්නේ පණ ගැන්වීමේ ස්වයං පරීක්ෂාව සිදු වෙනවා. ඊට පස්සේ the computer displays information on the attached monitor showing details about the boot process. එතකොට අර පරිගණක තීරයේ එයා දක්වනවා මේ පරිගණක පණ ගැනීම ක්‍රියාවලියට අදාළ තොරතුරු. These include the BIOS manufacturer and revision, processor specifications, the amount of RAM installed and the drives detected. හරි. එතකොට උදාහරණයක් වශයෙන් BIOS එක හැදුවේ කවුද? ඒකේ මොකද්ද? ඒකේ නම, ඒකේ අංකය මොකද්ද? ඊට අමතරව සකසනේ වර්ගය, ඊට අමතරව කොච්චර මතකය ප්‍රධාන මතකයේ තියෙනවද මේ පරිගණකේ ආදී තොරතුරු ඒකෙන් දැක්වෙනවා. ඒකට ගොඩක් වෙලාවට දැන් අලුත් පරිගණකවල මේ කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. කෙලින්ම අර වෙන්ඩගේ ඒ කියන්නේ පරිගණක විකුණන එක්කෙනාව නැත්තම් හදපු සමාගමේ නම තමයි එහෙම නැත්නම් ඒකේ ලාංඡනය තමයි වැටෙන්නේ. ඒ වුණාට අපිට ඕනේ නම් බලන්න පුළුවන් මේ BIOS settings ඒකට ඒ පරිගණකට අදාළ විදියක් තියෙනවා. අර BIOS settings බලන්න අර පරිගණක නිෂ්පාදන සමාගමේ ලාංඡනය වෙනුවට. හරි. ඊට පස්සේ කරන්නේ BIOS attempts to access the first sector of the drive designated as the boot disk. එතකොට අර BIOS chip එකෙන් access කරන්න බලනවා, ප්‍රවේශ වෙන්න බලනවා. අර boot disk කියලා මුලින්ම මේ boot කරන්න ඕනේ disk එකේ first sector එක එයා එක බලනවා. The first sector is the first kilobytes of the disk in sequence. The drive is at sequence starting with the first available storage. ඒක ගොඩක් වෙලාවට ඒ මොකක් හරි ඒ boot disk එක කියලා අපි කියපු මේ දුර disk එකේ උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම ඒකේ මුල්ම කිලෝබයිට් එක තමයි ඒ boot sector කියලා කියන්නේ. One can change the boot disk by configuring the BIOS or interrupting the boot process with a key sequence. මම කලින් කිව්වා වගේ අපිට ඕනේ නම් ඒ
ඒ boot disk එක වෙනස් කරන්න පුළුවන් අර BIOS settings වෙනස් කරලා. ඊට පස්සේ කරන්නේ the BIOS confirms there's a bootstrap loader. ඒ කියන්නේ අර first sector එකේ boot loader එක තියෙනවද කියලා BIOS බලනවා. හරි. ඒක තියෙනවා නම් ඒ boot loader එක ඒ කියන්නේ ප්‍රවේශකාරකය මතකයට එයා ගන්නවා. පරිගණකයේ ප්‍රධාන මතකයට එයා ගේනවා ඒක. The boot loader is a small program designed to find and launch the computer's operating system. ඒ කියන්නේ boot loader එක කියන්නේ පොඩි ක්‍රමලේඛයක් අර පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය මතකයට ගෙන්වා ගැනීමට. ඊට අමතරව boot loader එකකින් අපිට ඕනනම් මේ අතුරු මුණතක් ගන්න පුළුවන්. පරිගණකයේ මෙහෙයුම් පද්ධති කීපයක් තියෙනවා. ඔයාලා සමහරට දැකලත් ඇති. ඒ වගේ මෙහෙයුම් පද්ධති ඒ කියන්නේ පරිගණකයේ තියෙනවා Linux උත් තියෙනවා Windows උත් තියෙනවා. එතකොට මේ boot loader එකෙන් තමයි පොඩි අතුරු මුණතක් දෙන්නේ. ඒ පරිශීලකයට ඒ පෙන්නනවා මේ පරිගණකයේ Windows උත් තියෙනවා Linux උත් තියෙනවා. එතකොට ඔබ කැමති මෙහෙයුම් පද්ධතිය කුමක්ද කියලා අහන ප්‍රශ්නෙත් ඒ boot loader එකෙන් තමයි දෙන්නේ. හරි. The boot loader is a small program designed to find and launch the computer's operating system. ඊට පස්සේ අන්තිමට වෙන්නේ once the boot load is in memory. ඒ කියන්නේ ප්‍රධාන මතකයට boot load එක ආවට පස්සේ the BIOS hands over its work to the boot loader, which in turn begins loading the operating system into memory. The OS initializes the system and sets up the environment for running processors. හරි. එතකොට අර boot load එකට වැඩේ බාර දෙනවා BIOS එක. BIOS එක වැඩි ඉවරයි. දැන් boot load එකෙන් තමයි ඊට පස්සේ ඉතුරු ටික කරෙන්නේ. ඉතුරු එයා දන්නවා operating system එක තියෙන තැන මේ machine එකේ. එතකොට ඒක එයා මතකයට ගෙන්න ගන්නවා. ඊට පස්සේ operating system එක තමයි ක්‍රියා කරන්න ගන්නේ මේ පරිගණකේ. මෙහෙයුම් පදිය තමයි ඊට පස්සේ ක්‍රියා කරන්න ගන්නේ. The OS initializes the system and sets up the environment for running processors. හරි. ඒ කියන්නේ ක්‍රියායන දිරීම සඳහා අවශ්‍ය පරිසරය මෙහෙයුම් පද්ධතිය සාදනවා. It creates a few initial processors. හරි. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියට අදාළ එක ක්‍රියායනයන් එයා මුලින්ම පටන් ගන්නවා. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය වල දන්නවා ඔයාලට අපිට නොපෙනුනාට ගොඩාක් ක්‍රියායනන් පිටිපස්සේ වෙනවා. එක වැඩ මේ පාලනය කිරීම සඳහා ඒවා ඔක්කොම පටන් ගන්නවා. හරි. Which in turn creates other processors. Once loaded, the OS remains in memory until the system is shut down. ඒ කියන්නේ once loaded කියන්නේ පරිගණකයේ මතකයට ප්‍රධාන මතකයට මෙහෙයුම් පද්ධතිය ආවට පස්සේ මෙහෙයුම් පද්ධතියේ කොටසක් වැදගත් කොටසක් තියෙනවා හැම වෙලේම ඒ මතකයේ පරිගණකයේ ක්‍රියා විරහිත කරන කම්ම. ඒක තුළ ඒකේ ඒ මතකයේ ඉඳගෙන ඔක්කොම පාලනය කරනවා ඒ පරිගණකයේ ක්‍රියාවලිය පරිගණක ක්‍රියාකාරීත්වය. පොඩි උදාහරණයක් මම රූපයකින් අදින්න උත්සාහ කරා. එතකොට මේක තමයි පරිගණකය. මේ පරිගණකයේ මේ P වලින් කියන්නේ සකසනේ ප්‍රොසෙසර් එක. ඒක රතු පාටින් දාලා තියෙන්නේ. එතකොට මේ නිල් පාටින් මෙතන තියෙන්නේ MEM කියලා තියෙන මෙමරි එක පරිගණකයේ මතකය RAM ප්‍රධාන මතකය. එතකොට මෙතන HD කියන්නේ දෘඩ ඩිස්ක් එක hard disk එක. හරි. එතකොට ඔයාලා දන්නවා පරිගණකය ක්‍රියා විරහිතව තිබෙනකොට පරිගණකයට අපි කියන්නේ බලය දීලා නැහැ විදුලිය දීලා නැහැ. එතකොට තියෙන්නේ පරිගණක සකසන කිසි දෙයක් නැහැ ඇත්තටම. මතකයේ කිසි දෙයක් ඇත්තෙත් නැහැ. හරි. උනට දෘඩ ඩිස්ක් එකේ hard disk එකේ තියෙනවා අවශ්‍ය ක්‍රමලේඛ. ඒ කියන්නේ දැන් මේකේ මම පාට වලින් දක්වලා තියෙනවා. මෙතන දම් පාටින් පෙන්වන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතිය තියෙනවා hard disk එකේ. ඊට අමතරව එක application programs උත් තියෙනවා. මේ කොළ පාටින් තියෙන application program 1, කහ පාටින් තියෙන application program 2. අපි උදාහරණයක් වශයෙන් මේ පරිගණකයේ දුවන්නේ program දෙකක් කියලා හිතමුකෝ. හරි. එතකොට ඒවා ඒක hard disk එකේ තියෙන්නේ දෙකක් කියලා හිතමුකෝ. එතකොට මේ දෙක තියෙනවා. ඊට අමතරව මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. හරි. ඊට පස්සේ දැන් පරිගණකය ක්‍රියාත්මක කරාට පස්සේ පරිගණකයට බලය දුන්නාට පස්සේ විදුලි බලය මේක තමයි වෙන්නේ. එතකොට ඔයාලට පෙනේ මේ දම් පාටින් මම දැක්වේ මෙහෙයුම් පද්ධතියනේ මෙහෙයුම් පද්ධතිය එනවා පරිගණකයේ මතකයට. එතකොට මේ මෙතන ප්‍රොසෙසර් එක ASCII සකසනේ ASCII මම පෙන්නලා තියෙන නිහිත මතකයේ කෑෂ් එකේ තියෙනවා ඒක
මේ එතනටත් ඒක එනවා. කොහොම හරි ඒක දුවන්න ගන්නවා. ඒ කියන්නේ පෝසෙස් එකේ ඒක තමයි දුවන්නේ. හරි. ඊට පස්සේ එතකොට අර මම කලින් කිව්වා වගේ එක එක ක්‍රියායන අවශ්‍ය ක්‍රියායන දුවන්න ගන්නවා පරිගණක ක්‍රියාකාරීත්වයට අදාළ. ඊට පස්සේ අන්තිමටම අතුරු බෝණතක් දෙනවා පරිශීලකයාට තමන්ගේ නම ඇතුල් කරලා පරිගණක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. හරි. එතකොට පරිගණකයේ දැන් උදාහරණයක් වශයෙන් මිනිස්සයා පරිශීලකයා පරිගණකයට ඇතුල් වෙලා තමන්ගේ නම ඇතුළත් කරලා මුර පදය දීලා පරිගණක පටන් ගත්තා කියමු. පටන් අරගෙන යා උදාහරණයක් වශයෙන් මේ පැතුරුම්පත් මුදුකාංගය දුවන්න ගත්තොත් එහෙම ඒ ක්‍රියායනය. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ වලට පෙනේ මේ මෙමරි මතකයේ මෙහෙයුම් පද්ධතියේ කෑල්ලක් තියෙනවා. මම කියවනේ ඒක දිගටම මෙහෙයුම් පද්ධතියේ කෑල්ලක් තියෙනවා කියලා මේ අවශ්‍යම කෑලි ටික මෙහෙයුම් පද්ධතිය තියෙනවා මේ මතකයේ මේ පරිගණක ක්‍රියාදරිත කරන කම්ම. එතකොට මේ කහ පාටින් දැක්වෙන්නේ අර ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් 2 එක. එතකොට ඒක දුවන්න ගත්තොත් එහෙම ඒකේ මතකයටත් ඇවිල්ලා ඊට වගේ නීත මතකයටත් ඇවිල්ලා සකසනේ දුවන්නේ ඇත්තටම ඒ පැතුරුම්පත් මුදුකාංගයට අදාළ ක්‍රමලේඛ ක්‍රියායනය. හරි. එතකොට අපේ වලට පේන්නේ දැන් මේ පේන්නේ ඒකේ අදාළ අතුරු මූණත කොහොම හරි වල මතක තියාගන්න ඕනේ. අර මෙහෙයුම් පද්ධතිය දිගටම තියෙනවා මේ පරිගණක මතකේ. හරි. මොකද ටික වෙලාවකින් සමහර විට දැන් මේක නතර කරලා මේ අනිත් එක්කෙනා දුවන ගත්තොත් එහෙම මේ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් 1 එක දුවන්න ගත්තොත් එහෙම එතකොට ඒක එනවා මතකයට ඇවිල්ලා ඊට අමතරව සකසනේ ඒක දුවන්න ගන්නවා. එතකොට මේ එතකොට ඒක තමයි දුවන්නේ. හරි. ඊට අමතරව සමහර වෙලාවට මෙතන මෙහෙයුම් පද්ධතිය දුවාවි. මෙහෙයුම් පද්ධතිය දුවනකොට ආයේ මෙතන දම් පාට එනවා මෙතන ප්‍රොසෙස් එකට. එතකොට ඒකේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රෝග්‍රෑම් එක දුවනකොට ඒ දම් පාට ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය සකසණයට ඇවිල්ලා ඒක තමයි දුවන්නේ. හරි. හරි. එතකොට තමයි ඒක ඇත්තම මේ දැනගන්න ඕනේ මේ මූලික સિદ્ધාන්තයක් ඔය මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව මම කලින් කිව්වා වගේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ අපි දන්න ක්‍රමලේඛයක් ප්‍රෝග්‍රෑම් එකක්. හරි. ඒකත් දුවන්න පුළුවන් අනිත් ඒවා වගේම. එතකොට ඒක මුලින්ම දුවන්න ගන්නවා. දුවන්න ගත්තට පස්සේ ඒක මතකයට එනවා. මතකයට ඇවිල්ලා අර මේ අතුරු බෝණ්ඩ දෙනවා පරිශීලකයාට පරිගණකයට ඇතුල් වෙන්න. තුනට පස්සේ පරිශීලකයාට පුළුවන් එක තමන්ට අවශ්‍ය ප්‍රෝග්‍රෑම්ස් දුවනකොට යදාළ ප්‍රෝග්‍රෑම් එක මතකයට ඇවිල්ලා ඊට පස්සේ සකසනින්ටත් ඇවිල්ලා ඒ ප්‍රෝග්‍රෑම් එක දුවනවා. හරි. ඒකට අවශ්‍ය වෙලාවට ආයේ මෙහෙයුම් පද්ධතිය දුවාවි සකසනේ. හරි. ඒකට ඒක තමයි මූලිකවම වෙන්නේ. ඒකට දැන් අපි බලමු එක එක තියෙනවා එක එක මෙහෙයුම් පද්ධති වර්ග. ඒ මෙහෙයුම් පද්ධති වර්ග ටික අපි බලමු. මූලික එක වර්ගයක් තියෙනවා ඒකට කියන්නේ සිංගල් යූසර් සිංගල් ටාස්ක් කියලා. ඒ කියන්නේ ඒක පරිශීලක ඒක කාර්ය. ඒ කියන්නේ ඒක ඇදලා තියෙන්නේ එක පරිශීලකයෙකුට එක කාර්යයක් කිරීම සඳහා. එතකොට the operating system this operating system is designed to manage the computer so that one user can effectively do one thing at a time. The Palm OS for Palm handheld computers was a good example of a single task operating system. ඇත්තට මේවා දැන් භාවිතයේ අඩුයි. මොකද ගොඩක් වෙලාවට එක පරිශීලකයෙකුට එක වැඩක් කරන්න කිරීමට විතරක් අවශ්‍ය බොහෝ විට අඩුයි. දැන් Palm OS එකත් ඇත්තටම දැන් භාවිතයේ නැහැ. මේ මෙහෙයුම් පද්ධති වර්ගය. ඊට පස්සේ අනිත් එක තමයි single user multitask. ඒ කියන්නේ ඒක පරිශීලක බහුකාර්ය. ඒ කියන්නේ this lets a single user have several programs in operation at the same time. ඒ කියන්නේ එක පරිශීලකයෙකුට පරිගණකයේ ගොඩාක් ක්‍රියායන දුවන්න පුළුවන් එක සැරේට. හරි. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අර මම කිව්වා වගේ දැන් මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ පරිගණකයේ තියෙනවා ඒ දුරු ඩිස්කේ තියෙන එක එක programs. හරි. මේ පරිශීලකයාට පුළුවන් තමන්ට ඕන නම් මේක දුවන්න පුළුවන්. හරි. ඊට අමතරව දැන් මේක දුවන ගමන්ම එයාට වෙන ප්‍රෝග්‍රෑම් එකක් දුවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙබ් අතිරිස්සව පටන් ගන්න පුළුවන්. ඒතකොට වෙබ් අතිරිස්සව පැත්තකින් දුවන්න ගන්නවා මේට අමතරව. හරි. එතකොට මේකත් මේ පතුරුම් පතක් තියෙනවා වෙබ් අතිරිස්සව පැත්තක තියේවි. හරි. එතකොට single user multitask. ඒකට එක සැරේ කීපයක් දුවනවා. හරි. single user multitask.
දැන් අපේ සූරු දුරකථනයක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක එක පරිශීලකයෙකුට එක කාර්යයක් කිරීම සඳහා තමයි නිම වෙලා තියෙන්නේ. එක කාර්යයක් නෙමෙයි කියන්නේ කාර්යයන් ගොඩක් කිරීම සඳහා තමයි නිම වෙලා තියෙන්නේ. හරි. එතකොට අනිත් එක තමයි දැන් ගත්තොත් එහෙම මේක උදාහරණ ගත්තොත් එහෙම for example it is entirely possible for a Windows user to be writing a note in a word processor while downloading a file from the internet while printing the text of an email message. ඒ කියන්නේ එක පරිශීලකයට ගොඩාක් වැඩ කරන්න පුළුවන් එක සැරේට මේ මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිත පරිගණකයක් භාවිතා කරලා. ඊට පස්සේ අනිත් එක තමයි multi user multitask. දැන් ගොඩාක් තියෙන අපේ පරිගණක මේ පරිගණකවල මෙහෙයුම් පද්ධතිය මේ වර්ගයට තමයි අයිති වෙන්නේ. multi user multitask. බහු පරිශීලක බහු කාර්ය. A multi-user operating system allows many different users to take advantage of a computer's resources simultaneously. හරි. ඒ කියන්නේ එක පරිගණකයක සම්පත් පරිශීලකයේ ගොඩකට එක සැරේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඒක අපිට විදි කීපයකට බලන්න පුළුවන්. දැන් ඉස්සර පරිගණක තිබුණා. කියන්නේ දැන් අපි ඉගෙන ගන්න කාලෙත් තිබුණා ඇත්තටම තාමත් තියෙනවා. ඒ කියන්නේ ලොකු කාමරයක තියෙනවා සර්වර් රූම් එක. සේවාදායක පරිගණකය. ඊට අමතරව අපේ වෙන කාමරවල තියෙනවා එක එක පොඩි පරිගණක අර සේවාදායක පරිගණකයට මේ සම්බන්ධ වෙච්ච. හරි. එතකොට අර අපි පොඩි පරිගණකවල ඇත්තෙන්ම මහ ලොකු දුරාංග නැහැ. ඒකට ඒක ඇත්තෙන්ම මේ පරිශීලක මේ මොනිටර් එකක් තමයි තිරයක් විතරයි තියෙන්නේ. තිරයකුයි යතුරු පුරක විතරයි තියෙන්නේ. මේ මූසිකයකුත් තියෙනවා. එතකොට අපි ඇත්තෙන්ම පාවිච්චි කරන්නේ අර මහ ලොකු කාමරයේ අනිත් කාමරයේ තියෙන සේවාදායක පරිගණකය තමයි පාවිච්චි කරන්නේ. හරි. ඒතකොට හැබැයි මේ අපිට වෙන වෙනම මේ අර සේවාදායක පරිගණකයට ඇතුළු වෙන්න පුළුවන් වෙන වෙනම මුරපද තියෙනවා. වෙන වෙනම අපිට මේ පරිශීලක නාම තියෙනවා. හරි. So ඒක තමයි මේකෙන් වෙන්නේ. multi-use operating system allows many different users to take advantage of a computer resource simultaneously. ඒකට ඒක එක ක්‍රමයක්. කියන්නේ එක කාමරයක තියෙන සේවාදායක පරිගණකය වෙන කාමරයක තියෙනවා එක පොඩි තිරයක් සමග උතර පූර්වකුත් එක්ක තියෙන මූසිකයක් එක්ක තියෙන පරිගණක. ඒකට ඒ වගේ පාවිච්චි කරලා අර අනිත් ලොකු සේවාදායක පරිගණකයේ සම්පත් භාවිතා කරන්න පුළුවන්. ඒතර multi-user multitask. බහු පරිශීලක බහු කාර්ය. හරි. ඊට අමතරව අනිත් එක තමයි දැන් අපි සාමාන්‍ය අපි පරිගණකයක් ගත්තොත් එහෙම දැන් අපි දැන් සාමාන්‍ය පාවිච්චි කරන පරිගණකයක් ගත්තොත් එහෙම ඔයාලා ගෙදර පාවිච්චි කරන පරිගණකයක් වුණත් ඒකේ පුළුවන්නේ එක එක පරිශීලකයෝ තියාගන්න කියන්නේ අපිට account එකක් තියෙන්න පුළුවන් අපිට ගිණුමක් තියෙන්න පුළුවන්. ඊට අමතරව මගේ සහෝදරයෙකුට ගිණුම් තියෙන්න පුළුවන්. ඒත් ඒක බහු පරිශීලක. හරි. එතකොට අපිට මේ පද්ධතිය ඉස්සිර කරනවා දැන් වෙන කාටවත් මගේ දත්ත ලබා නොදෙන වගට. හරි. The operating system must make sure that the requirements of the various users are balanced and that each of the programs they are using has sufficient and separate resources so that a problem with one user doesn't affect the entire community of users. හරි. ඒ කියන්නේ ඒකත් ඇත්තේ මෙහෙම පද්ධතියේ වැඩක්. අර එක පරිශීලකයව සෑහීමකට පත් කරන්න. මේ පරිගණකයේ පාවිච්චි කරනකොට ඊට පස්සේ අන්තිම එක තමයි real time operating system. ඒ කියන්නේ තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධතිය. හරි. තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධතිය කියන්නේ නැත්නම් අපිට මෙච්චරම ආශ්‍රය කරන හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ මෙහෙයුම් පද්ධතිය is designed to run applications with precise timing and with high degree of reliability. ඒ කියන්නේ එක අවශ්‍යතා තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය උපකරණ පාලනය කරන අනුතුරුදායක උපකරණ පාවිච්චි කරන අනුතුරුදායක තැන්වල තියෙන අනුතුරුදායක උපකරණ පාවිච්චි කරන ඒවට මෙහෙයුම් පද්ධතිය ගොඩක් වෙලාවට තත්ත්‍ය කාල. ඒ කියන්නේ මොකක් හරි කාල සීමාවක් ඇතුළත යමක් විය යුතුයි. හරි. ඒ කියන්නේ අපේ පරිගණකයක් ගත්තොත් එහෙම අපිට තත්ත්‍ය කාල අවස්ථාවක් නැහැනේ. කියන්නේ අපිට දැන් අපි මොනවා හරි වැඩක් කරන්න ගියොත් වෙබ් අතිරේසුවක් අරගත්තොත් එහෙම අපිට ඒක විනාඩි 2ක් ගියාට ඇත්තම ප්‍රශ්නයක් නෑ මේ මොකක් හරි බාගත වෙන්න. ඒකට දැන් තත්ත්‍ය කාලයක එහෙම වෙන්න බෑ. ඒක යමක් මොකක් ඉස්සියර කාලයකදී ඒක විය යුතුයි. The main objective
of real-time operating system is their quick and predictable response to events. These types of OSs are needed in situations where downtime is costly or a program delay could cause a safety hazard. හරි ඒ කියන්නේ මොකක් හරි ඔයාලට හිතා ගන්න පුළුවන් නේ මොකක් හරි ඔය ගොඩාක් කාලය වැදගත් වෙන කියන්නේ මොකක් හරි කාලයකදී යමක් වී යුතුම අවස්ථාවල මේ මෙහෙයුම් තත්ත්වකාලීන මෙහෙයුම් පද්ධතිය තමයි අවශ්‍ය. The real-time operating systems are used to control machinery, scientific instruments and industrial systems. මම කිව්වා වගේ එක එක උපකරණ පාලනය කරන්න විද්‍යාත්මක උපකරණ සහ ඔය කර්මාන්තවල උපකරණ පාලනය කරන්න ඒ පරිගණකවල තියෙන රියල් ටයිම් තත්ත්වකාල මෙහෙයුම් පද්ධති. A very important part of the real-time operating system is managing the resources of a computer so that the particular operation executes in precisely the same amount of time every time it occurs. හරි ඒක කියන්නේ මොකක් හරි එක අවස්ථාවකට හැම වෙලේම එකට දෙන පිළිතුර මොකක් හරි එක කාල පරාසයක් ඇතුළත ඒක දෙන්න ඕනි. In a complex machine, having a part move quickly just because system resources are available may be just as catastrophic as having it not move at all because system is busy. ඒ කියන්නේ පොඩක් වෙලාවට දැන් මොකක් හරි අපිට දැන් පරිගණකයේ මොකක් හරි සකසනයේ ගොඩාක් ක්‍රියායන දුවන්නේ නැතිකොට ඒකට වැඩ වෙලා තියෙන ඕන දෙයක් කරන්න. එතකොට ඉක්මනට යම්කිසි වැඩක් ඉක්මනට ඒක කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ හැම වෙලේම මේ වැඩේ කරන්න ඕනේ යම්කිසි වෙලාවක මොකක් හරි වෙලාවක් පාවිච්චි කරලා. හරි. ඒ වගේ එකක් තමයි මේ රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් එකක් කියන තත්ත්වකාල මෙහෙයුම් පද්ධතියක් කියන්නේ. හරි. එතකොට ඊට පස්සේ අපි අපේ සාරාංශයට ගත්තොත් එහෙම අපි අද ඉගෙන ගත්ත දෙකේ මුලින්ම මම ඔයාලට කියලා දුන්නේ හැඳින්වීම කියන්නේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඒ කියන්නේ ඉතිහාසය. ඒ කියන්නේ ඉතිහාසය කියන්නේ මෙහෙයුම් පද්ධති ඉස්සර පරිගණකවල මෙහෙයුම් පද්ධති තිබුණේ නැහැ. ඊට පස්සේ මෙහෙයුම් පද්ධති පරිගණකවලට මෙහෙයුම් පද්ධතිය ඒකට හේතුව අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ පරිගණක ගොඩාක් ඉක්මන් වුණා. එතකොට ගොඩාක් පාලනය කිරීම අවශ්‍යතාවය තිබුණා. හොඳ පාලනය ඇති කිරීම අවශ්‍යතාවය තිබුණා. ඊට අමතරව පරිශීලකයන්ට හොඳ අතුරු බෝනතක් ලබා දීම අවශ්‍යතාවය තිබුණා. ඊට අමතරව පරිශීලක කොට දෙනෙක් පාවිච්චි කරනකොට එක එක පරිශීලකයා අනිත් පරිශීලකයාගෙන් ආරක්ෂා කර ගැනීම අවශ්‍යතාවය තිබුණා. ඊට අමතරව සම්පත් කළමනාකරණය කර ගැනීම අවශ්‍යතාවය තිබුණා හොඳට. හරි. එතකොට ඊට පස්සේ දැන් අපි ඩෙෆිනිෂන් එක ඉගෙන ගත්තා. අපි මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියන එක. The operating system is a program that manages the resources of a computer for the benefit of the programs that run on the machine. හරි. එතකොට ඒක මෙහෙයුම් පද්ධතිය කියන්නේ තවත් ප්‍රෝග්‍රෑම් එකක්. පරිගණකයේ සම්පත් නියම ලෙස කළමනාකරණය කරන. ඒක කළමනාකරණය කරන්නේ පරිගණක පරිශීලකයන්ගේ හැමෝගේම පහසුව සඳහා. ඊට අමතරව අපි ඉගෙන ගත්ත පරිගණකයේ බූට් ප්‍රොසෙස් එක. ඒ කියන්නේ පණ ගැන්වීම ක්‍රියාවලිය. එතකොට අපි මූලිකවම ඉගෙන ගත්ත BIOS එක ගැන. චිප් එකක් තියෙනවා. ඒකෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ අර power on self test එක කරනවා. කරලා ඊට පස්සේ ඔක්කොම එකකින් හරිනම් හරි. එතකොට බූට් ලෝඩ් එක දුවන්න ගන්නවා මෙමරි එකට මතකයට ඇවිල්ලා. ඊට පස්සේ බූට් ලෝඩ් එක තමයි මෙහෙයුම් පද්ධතිය මතකයට ගෙන්වලා පරිගණකයේ ඇත්තෙන්ම වැඩ පටන් ගන්නෙ. මෙහෙයුම් පද්ධතිය මතකයට ආවට පස්සේ මෙහෙයුම් පද්ධතිය තමයි ඇත්තෙන්ම ක්‍රියා කරන්නේ. මේ පරිගණකයේ පාලනය බාරගන්නේ. හරි. එතකොට ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය මතකයේ තිබෙනවා. ඒ කියන්නේ මෙමරි එකේ තියෙන දිගටම පරිගණකයේ ක්‍රියා විරහිත කරන කම්ම. හරි. එතකොට ආයතනයක් අර රූපෙට අපි ගියොත් එහෙම මේක ඇත්තම වැදගත් රූපයක්. පරිගණකය විදුලි බලය නැති වෙට කිසි දෙයක් නැහැ. සකසනේ මේ මතකයේ කිසි දෙයක් නැහැ. ඒ වුණාට දුඩ දිස්කේ තියෙනවා
අපි ඒකේ තැන්පත් කරලා තියෙන දේවල්. කියන්නේ උදාහරණයක් වශයෙන් අපේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඊට අමතරව ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. හරි. ඔක්කොම තියෙන්නේ ඔයාලා දන්නවානේ ද්විමය ආකාරයට තියෙන්නේ, බයිනරි ආකාරයට තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන්න ගත්ත පරිගණක විදුලි බලය පරිගණකට දුන්නාට පස්සේ වෙන්නේ මෙහෙයුම් පද්ධතිය එනවා මතකයට ඇවිල්ලා මෙහෙයුම් පද්ධතිය මතකය ඇවිල්ලා දුවන්න ගන්නවා මෙහෙයුම් පද්ධතිය. ඒ කියන්නේ සකසනේ දුවන්නේ මෙහෙයුම් පද්ධතියේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ පියවරෙන් තමයි දුවන්නේ. පළවෙනි පියවර ප්‍රෝග්‍රෑම් එක දුවනවා වගේ තමයි. කියන්නේ ඒ දුවලා එකේ මෙයා මුලින් මේක කරනවා මේක පිළිවෙලට කරන් ගිහලා ඊට පස්සේ එහෙම පස්සේ දුවන්න ගින් ඊට අමතරව වෙන ක්‍රියාවනත් එයා පටන් ගන්නවා. තමන්ගේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය අදාළ වෙන ක්‍රියාවනත් පටන් ගන්නවා. පටන් අරගෙන ඒවා දුවන්න ගන්නවා පැත්තකින්. හරි. එතකොට මේ ක්‍රියාවන ගොඩක් තියෙනවා. මෙහෙම පරිදි අදාළ ක්‍රියාවන දුවන්න ගන්නවා. හරි. එතකොට ඊට පස්සේ අන්තිමටම අර ක්‍රියාවන ක්‍රියාත්මක කරාට පස්සේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාළ ඊට පස්සේ අපිට අතුරු මුහුණක් දෙනවා. ඒ පරිශීලකයාට තමන්ගේ පරිශීලක නාමය අතුලත් කිරීමේ හැකියාව දෙන. හරි. ඊට පස්සේ පරිශීලකයාට මේ පරිගණක අතුරු වුණාට පස්සේ ඒ පරිශීලකයාට පුළුවන් තමන් කැමති ප්‍රෝග්‍රෑම් එකක් දුවන්න. එතකොට මේ එක උදාහරණයක් තමයි මේ පරිශීලකයා තමන්ගේ මේ පැතුරුම්පත් මුදුකාංගයේ පැතුරුම්පත් ක්‍රමලේඛයේ දුවන අවශ්‍ය ක්‍රියාවන දුවන අවස්ථාව. එතකොට සකසනේ තියෙන්නේ දැනට දුවන්නේ මේ පැතුරුම්පත් ක්‍රමලේඛයනේ. එතකොට ඒ ක්‍රියාවනේ තමයි තියෙන්නේ. එතකොට ඒකේ පියවරයන් තමයි එක දුවන්නේ. හරි. ඒකට මෙම මතකයේ තියෙනවා මෙහෙයුම් පදේ දිගට මතකයේ තියෙනවා. මොකද මේක දැන් මේක මේ මනුස්සය ඊට පස්සේ පටන් ගන්නවා කියන්නකෝ වෙන වෙබ් අතිරික්සුවක්. හරි. වෙබ් අතිරික්සුව පටන් ගන්න මේක ක්ලික් කරලා වෙබ් අතිරික්සුව පටන් ගත්තට පස්සේ එතකොට මොකද වෙන්නේ? එතකොට මෙයා මේක දැන් එතකොට ආයේ මෙහෙයුම් පද්ධතිය ඇවිල්ලා සකසනේට මෙහෙයුම් පද්ධතිය අවශ්‍යයි අර මාරු කිරීමට අවශ්‍ය පියවරයන් දුවලා ඒ මාරු කිරීම කියන්නේ අර පැතුරුම්පත් මුදුකාංගයෙන් වෙබ් අතිරික්ස මුදුකාංගයට මාරු වෙන්න ඕනේ. හරි. කන්ටෙක්ස්ට් ස්විච් එකක් වෙන්න ඕනේ. ඒකට අදාළ ඒකට අදාළ වැඩ ටික කරගන්න ඒ අදාළ මෙහෙයුම් පද්ධතියේ ප්‍රෝග්‍රෑම් එක සකසනේට ඇවිල්ලා ඒකේ පියවර දුවනවා. දුවට පස්සේ ඊට පස්සේ අර මේ වෙබ් අතිරික්සුවේ ඒ ප්‍රෝග්‍රෑම් එක මතකයටයි සකසනේට ඇවිල්ලා ඒක දුවන්න ගන්නවා. ඒක තමයි මූලිකම මේ ඊට පස්සේ ඒක නතර කරලා ආයේ අනිත් එක දුවන ගත්තොත් එහෙම ආයෙත් කලින් වගේම අර මෙහෙයුම් පද්ධතිය ඒ අදාළ පියවර අදාළ ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා සකසනේට ඒක දුවන්න අරගන්නවා. දුවන්න අරගෙන අර මාරු වීම ආයෙ සිදු වෙනවා. හරි. ඒක තමයි මූලිකවම අපි මතක තියාගත යුත්තේ. හරි. එතකොට ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය මතකයට ආවට පස්සේ මම කිව්වා වගේම පරිගණක ක්‍රියා විරහිත කරනකම දිගටම ඒක මතකයේ තියෙන අවශ්‍ය කළමනාකරන කටයුතු කිරීම සඳහා. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියේ මූලික කර්තව්‍යයන් ගත්තොත් එහෙම providing a set of services such as management of processes, ඒ කියන්නේ ක්‍රියායන කළමනාකරණය කිරීම. ඒ කියන්නේ අර ක්‍රියායන අපි දැන් ඊළඟ පාඩමේ ඉගෙන ගන්න ක්‍රියායන ගැන, කියන්නේ processes ගැන. ඒකට ඒවා කළමනාකරණය කිරීම. ඒ කියන්නේ ඒවා කළමනාකරණය කරනවා කියන්නේ අර එක ක්‍රියායනයකින් තව ක්‍රියායනයට මාරු වීම, ඒ වගේ කළමනාකරණය කිරීම. හරි. ඊට පස්සේ පරිගණකයේ මතකයේ කළමනාකරණය කිරීමත් මෙහෙයුම් පද්ධතියේ වැඩක්. ඒක මතකයේ කියන්නේ අර පරිගණක මතකයට අවශ්‍ය ක්‍රියායන ගෙන්වා ගැනීම. හරි. ඒක ගෙන්වා ගැනීම. එතකොට එයා බලන්න ඕනේ කොහටද ගෙන්ව ගන්නෙ මේ පරිගණක මතකයේ කොහටද ගෙන්න ගන්නෙ. ඒ වගේ එතකොට පරිගණක මතකෙ ඉඳ නැත්තම් වෙන එක පරිගණක මතකයේ තියෙන එක දුඩිස්කේට දාලා ඒකට අලුත් ඒවා ගෙන්න ගැනීම ඒ ඔක්කොම මෙහෙයුම් පද්ධතියේ වැඩ. ඊට අමතරව ගොනු කළමනාකරණයත් මෙහෙයුම් පද්ධතියේ වැඩ. ගොනු අපි ඉගෙන ගන්න ඉදිරි පාඩමකදී ගොනු කළමනාකරණය ගැනත් ඊට අමතරව ආදාන ප්‍රතිදාන කළමනාකරණයත් මෙහෙයුම් පද්ධතියේ වැඩ. හරි. ඒතර ඒකත් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි අන්තිමටම කරේ එක මෙහෙයුම් පද්ධති වර්ග ගැන මුලින්ම කරා single user single task ඒක පරිශීලක ඒක කාර්ය. ඊට පස්සේ කරා ඒක පරිශීලක බහු කාර්ය. ඊට පස්සේ කරා බහු පරිශීලක බහු කාර්ය. ගොඩාක් තියෙන දැන්
බහුපරිශීලක බහුකාර්ය තමයි අපි පරිගණන ගත්තොත් එහෙම බහුපරිශීලක බහුකාර්ය. ඊට අමතරව අපි අන්තිමටම කරේ තත්ත්වකාල මෙහෙයුම් පද්ධති ගැන. හරි. ඒතර අද පාඩම එතනින් නිමයි දුවේ පුතේ. අපි එතකොට ආයේ ඉදිරි පාඩමකදී හම්බ වෙමු. අපි මේක තව ඉස්සරහට අරන් යන්න අපි ඉදිරි පාඩමකදී කරන්නේ ක්‍රියාන කළමනාකරණය ගැන ඉතිරි කළමනාකරණ කටයුතු මෙහෙයුම් පද්ධතිය වෙන ඒවා ගැන අපි ඉදිරි පාඩම් වල ඉගෙන ගනිමු. ඔබට ස්තුතියි. ආයුබෝවන්.